ස්නේහවන්තය අද උදෑසන දෙවිඳුන්ගේ ආත්මය අපි එකිනෙක කෙනා මැද්දේ තබා තිබෙන බව අපි විශ්වාස කළ යුතුයි. ඒ ආත්මයෙන් අපිව ආලේප කළ තිබෙන බව විශ්වාස කළ යුතුයි. ආමේන්. ඒ නිසායි මම කාර්යානන්ගේ අභිමුඛේ අපි දෙවිඳුන් අපිට දී තිබෙන වචනේ අසන්ට යන කාල අපි දෙවිඳුන්ට කියන්න ඕන ස්වාමිනේ මගේ කන් ස්පර්ශ කරන්නට. මගේ මනස ස්පර්ශ කරන්නට. ස්වාමිනේ මට මගේ කියා ශරීරය යමක් ඇද්ද? ඒ ඔබගේ ආත්මය කරුණෝට සියල්ල ස්පර්ශ කළා. දේව වචනේ ආලේපය මා තුල ගලා යන සලස්වන්න. ආමේන්. ඒක ඔබ ඉල්ලන කල දෙවියන් වහන්සේ ඔබට දෙන්න යනවා. ආමේන්. හොඳයි අපි ඉදිරියෙන් පියාගෙන වචනේ උසා යාඥා කරමු. අතිශුද්ධ බලවන්ත වූ මෞංකාර දෙවිඳුනේ මම ඔබගේ දහස් ලෙස ඔබගේ පාද පාමුලට එනවා. පියාණනේ මේ දරුවන් මේ වචනේ අහලා මේ වචනේ ආලේපය ලැබලා ඔවුන්ගේ විනාශය කරා යන පවුල් සාපේ දොරකොඩ ඉන්නා වූ ඔවුන්ගේ ජීවිත යක්ෂගේ ගොදුරක්ව සිටින්නා වූ ඔවුන්ගේ සියල්ල යේසුස් වහන්සේගේ නාමයෙන් එයින් ගැලවිලා නිදහස් වෙන සලස්සුවමයි. වචනේ බලය වචනේ ආධිපත්‍ය ඔබගේ දරුවන්ගේ ජීවිතවල නිදහස් කරන්න කියලා ඉල්ලනවා. ඔබගේ දාසයස මම දෙයක්ක් කරනවා. වචනේද කැප කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන්. ආමේන්. ආමේන්. ස්නේහවන්තය අපි අද දවසේ දෙවියන් වහන්සේගේ වචනේ ආශිර්වාද ලැබිය යුතු තිබෙනවා. වචනේ බලය තේරුම් ගත යුතු තිබෙනවා. වචනේ ආධිපත්‍ය තේරුම් ගත යුතු තිබෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ අපිට දුන්නා. අපි ගිය සතියේ බැලුවා යෝහන් 5 වෙනි පරිච්ඡේදයේ. මේ සතියේ උන්වහන්සේ අපිට 6 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරන්න යනවා 6 වෙනි පරිච්ඡේදයේ 60 වෙනි පදයේ සිට 71 වෙනි පදයේ දක්වා. ඉතින් මේ වෙලාවේදී දෙවිඳුන්ගේ ගෞරවයත් මහිමයත් පිණිස ඒ වචනේ අසන අතර මම ඔබට මේ තේමාව පැහැදිලි කරන්නම්. මේ වචනේ තේමාව තමයි නුඹලා අතරේ. මේ තේමාව ඇසෙන විට ඔබේ කන් දෙවිඳුන්ට කියන්නේ ස්පර්ශ කරන්න කියලා. තේමාව ඊටාම භයංකරයි. තේමාව ඊටාම භයංකරයි. ඒ ඇසෙන කල ඒ ඔබේ ජීවිතේ ආලෝකයකට පෙරලා ගත යුතු තිබෙනවා. ආමේන්. සතේමාව නුඹලා අතරේ එක්කෙනෙක් යක්ෂයෙක්. අපි කියමු දේව වචනය. ගෝලයන්ගේ පසුබට වීම. එබැවින් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් ඒ අසා මේක තද කීමක්ය. ඒක අසන්න පුළුවන් කාටදයි කීවෝය. ගෝලයන් ඒ ගැන කොඳුරන බව යේසුස් වහන්සේ තමන් තුළ දැන ඔවුන්ට කියනසේ මේක නුඹලාට බාධාවක්ද? එසේනම් මනුෂ්‍ය පුත්‍රයා පෙර සිටිය තැනට නගිනවා නුඹලා දුටුවොත් කිමෙක්ද? ජීවත් කරන්නේ ආත්මය. මාංශයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වේ. නමුත් විශ්වාස නොකරන සමහරෙක් නුඹලා අතරෙහි සිටිති කීසේක. මක්නිසාද විශ්වාස නොකරන්නෝ කවුරුද කියා තමන් වහන්සේ පාවා දෙන්න සිටියේ කවුද කියා යේසුස් වහන්සේ මූලපටන් දැනගෙන සිටිසේක. එහෙයින් උන්වහන්සේ කියනසේ මාගේ පියාණන් වහන්සේගෙන් බලය ලැබූ කෙනෙකුට මිස අන් කිසිවෙකුට මා වෙතට එන්න බැරි බව නුඹලාට කීවෙමි කීසේක. මේ නිසා එවක් පටන් උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබට වී උන්වහන්සේ සමග තවත් නොහැසිරුණෝය. නුඹලාත් අහක් හොයන්න කැමතිදයි යේසුස් වහන්සේ 12කින් ඇසූසේක. සීමොන් පේත්‍රුස් උන්වහන්සේට උත්තර දෙමින් ස්වාමීනි අපි කාලඟට යමුද? සදාකාල ජීවනයේ වචන ඔබ වහන්සේට ඇත්තේය. අපිද ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධ තනන් වහන්සේ බව විශ්වාස කරගෙන දැනගෙන සිටීමේ කීවේය. යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් මා විසින් නුඹලා 12 දෙනා තෝරාගත්තා නොවේද? නමුත් නුඹලාගෙන් එක්කෙනෙක් යක්ෂයෙක් යයි කීසේක. මෙසේ කීවේ සීමොන් ඉස්කාරියෝත්ගේ පුත්‍ර වූ යූදස් ගැනය. මක්නිසාද 12 දෙනාගෙන් එක්කෙනෙක් වූ ඔහු උන්වහන්සේ පාවා දෙන්න සිටියේය. ආමේන් කියමුද? ස්නේහවන්තේ අපි වචනේ ජීවනේ අල්ලගන්න. වචනේ ජීවනේ අල්ලගත්තේ නැතොත් අපිට ජය ගන්න බැරි වෙනවා. ස්නේහවන්තේ යේසුස් වහන්සේ කියන්නේ නුඹලා අතරේ එක්කෙනෙක් යක්ෂයෙක්. භයංකර කීමක්. ස්නේහවන්තේ භයංකර කීමක්. මේ ලෝකයේ මිනිස්යන් කොටස් දෙකකට වෙන් වෙනවා. එක කොටසක් තමයි
දෙවියන් වහන්සේගේ ආත්මය ඇති අය දෙවියන් වහන්සේගේ මිනිස්සු. ලෝකේ ආත්මයත් යක්ෂයාගේ ආත්මය ඇති අය ලෝකාකාර මිනිස්සු. සෙනේ වන්ති අපි කැමති වුණත් අකමැති වුණත් පිළිගත්තත් නැතත් අපි මේ දෙකෙන් එකකට අයිති බව අපි මතක තබා ගන්න ඕන. අපි මේ දෙකෙන් එකකට අයිති. නුඹ යක්ෂයෙක්යි කියන වචනය හරි භයංකරයි. ඒ නිසා සෙනෙහවන්තය අපි දෙවියන් වහන්සේ ඉදිරියේ නිරන්තරයෙන් මොන ගැසිය යුතුව තිබෙනවා. ස්වාමිනේ මේ වචනය පැහැදිලි කළා. මේ වචනේ අවබෝධය හරි ලෙස අල්ලගන්න උදව් කරන්න කියලා. සෙනෙහවන්තය අපි ගිය සතියේ බැලුවා රොටි පහයි මසුන් දෙකෙන් 5000කට පුරුෂයෝ පමණක් 5000 12000 15000 මුළු සෙනඟ. ඒක කන්න දෙන ආකාරය අපි දැක්කා. සෙනෙහවන්තය මේක කියවන විට හරි සතුටක් තිබෙනවා. හරි ප්‍රීතියක් තිබුණායි. රොටි පහයි මසුන් දෙකයි අරගෙන බලවත් දෙයක් කරා. කොච්චර ප්‍රීතිමත් ඕන කෙනෙක් හලෙලූයා කියයි ආමේන් කියයි. කොච්චර හොඳද? නමුත් සෙනෙහවන්තය දිගට ගලාගෙන යනවා අද දේශනාවත් එක්ක ගිය සතියේ දේශනාව. ඉතින් මේ රොටි පහයි මසුන් දෙකයි කරන කොටගෙන මේ මහත් වූ දේ කරාම සිද්ධ වුණා පුදුම දෙයක්. මොකක්ද? සෙනග යේසුස් වහන්සේව අල්ලගෙන රජෙක් කරන්න උත්සාහ කළයි. රජෙක් වුණාම හැමදාම රොටි හදවගෙන කන්න පුළුවන්, මවෝගෙන කන්න පුළුවන්. ඒක තමයි ඔවුන්ගේ ඉලක්කය උනේ. සෙනෙහවන්තයෝ මේක දැක්ක යේසුස් වහන්සේට හරි කනස්සල්ලක් හිතිලා යේසුස් වහන්සේ මේ සෙනගගෙන් ඈතට ගියා. සුද්ධ ලියවිලි කරන උන්වහන්සේ ඔවුන්ගෙන් අහක්ව ගියා කියලා. අහක්ව ගිහිල්ලා ඉඳලා උන්වහන්සේ නැවතෙනකොට කපර්ණුමට යනකොට මෙන්න මේ සෙනග ආපහු උන්වහන්සේ පස්සේ එනවා. උන්වහන්සේට මේ සෙනග දැක්කම උන්වහන්සේට ඕන වුණා මොවුන්ට පණිවිඩයක් දෙන්න. සැබෑ වූ පණිවිඩයක් දෙන්න. ඒ පණිවිඩය දෙන්න ගිහිල්ලා උන්වහන්සේ කියනවා නුඹලා කාලා විනාශ වෙලා යන රොටි පස්සේ දුවගෙන ඉන්න එපා. මම නුඹලට දෙන්න යනවා සදාකාලික කෑම. ජීවනයේ කෑම. මේ කෑම කන්න ඕන. උන්වහන්සේ මේ කෑම නම් මමය. යේසුස් වහන්සේගේ මාංශය කාලා ලේ බොන්න කියලා. මේක ඇහුව ගමන් සෙනෙහවන්තයෝ සුද්ධ ලියවිල්ලේ කියනවා ඔවුන් උන්වහන්සේව අත්හැරලා ගියා. රොටි හොයාගෙන ආවා. උන්වහන්සේගේ ශරීරය කන්න ගියම උන්වහන්සේගේ රුධිරය බොන්න ගියම සුද්ධ ලියවිල්ලේ කියනවා සියල්ලෝම උන්වහන්සේව අත්හැරලා යන්න ගියා. ඊට පස්සේ යේසුස් වහන්සේ දැක්ක මේ අයගේ එකම අවශ්‍යතාවය එකම උවමනාව මාංශයේ අවශ්‍යතාව ඉෂ්ට කර ගැනීම විතරයි. උන්වහන්සේට හරි දුකක් හිතුණා. හලෝ උන්වහන්සේට හරි දුකක් හිතුණා. දුකක් හිතලා උන්වහන්සේ මොකද කරේ? යොහන්න 6:67 වෙනි පදය අහනවා. නුඹලා අහක් හොයන්න කැමතිදයි යේසුස් වහන්සේ 12ගෙන් ඇසූසේක. උන්වහන්සේ බැලුවා රොටි ගන්න ආපු ටික ඔක්කොම ගියා. 12ක් නතර වෙලා ඉන්න කවුද? උන්වහන්සේගේ ගෝලියෝ 12. උන්වහන්සේ ගෝලියෝ 12කින් අහනවා ඔයාලත් අයින් වෙලා යන්න කැමතිද? මේක නිකන් ඇහුවම නිකන් දැනෙන්නේ කොහොමද දන්නවද? ඔක්කොම 5000ක් 10000ක් විතර ගියාට පස්සේ 12 ඉතුරුලා දෙන්නේ. අනේ මේ ඔයාලත් මාව දාලා යනවද? ඔයාලා මාව දාලා යන්න එපා. ඒ වගේ ඉල්ලීමක් වගේ තමයි පේන්නේ. අනේ මාව දාලා යන්න එපා. ඒකනේ අහන්නේ 12 ගෙනුත් අහන ඔයාලත් මාව දාලා යනවා. හැබැයි මතක තියාගන්න සෙනෙහවන්තයෝ. යේසුස් වහන්සේ කියන්නේ සියල්ල දකින දන්න තරත් වහන්සේ. උන්වහන්සේ ගෝලියෝ 12කින් ආන්නේ ඒ මහදාසකින් නෙමෙයි. උන්වහන්සේ අහන්නේ ඔයාලත් මාව දාලා යනවද කියන එක නෙමෙයි. අර සෙනගට සදාකාල ජීවනයේ කිව්වම ඒ ගැන සැලැස්මක් තිබුණේ නැහැ, අවබෝධයක් තිබුණේ නැහැ, ඕනකමක් තිබ්බේ නැහැ. මේ කාල මැරිලා යන ජීවිතය ගැන විතරයි සැලකුවේ. උන්වහන්සේ ඔවුන්ගෙන් අහන්නේ නුඹලා සදාකාල ජීවනය කියන එක දන්නවද කියලා. ඒකයි ඒකේ පණිවිඩය. සදාකාල ජීවනය කියන්නේ මොකක්ද කියලා නුඹ දන්නවද කියන එකයි අහන්නේ. එනිසා මතක තියාගන්න සෙනෙහවන්තය මේ පොළොවේ විතරක් කාලා බීලා ජීවත් වෙලා මරුණට පස්සේ උන්වහන්සේ ඉදිරියේ සිට ගන්න එක ඊටාම භයංකරයි. ඒක තමයි උන්වහන්සේ කියන්නේ මම ආවේ නුඹලට රොටි දෙන්න නෙමෙයි, මම ආවේ නුඹලට සදාකාල ජීවනය දෙන්න. බොහෝ අය ඉන්නවා ඉතින් ඔව් ජීවත් වෙලා මරුණට පස්සේ ඉවරයිනේ, එච්චරයිනේ. ඔහොම තමයි අදහස් තියෙන්නේ. මරණයෙන් පස්සේ මොනවද වෙන්නේ කියන්නේ? ඔය කාට හරි බාර දීලා කාට හරි දෙයියෙකුට ආගමකට බාර දීලා ඔහේ ඉන්නවා. තමන්ට වෙන්නේ මොකක්ද කියන්න තමන් දන්නේ නැහැ සෙනෙහවන්තය. නිසා මතක තියාගන්න උන්වහන්සේ මේ පණිවිඩය ඇහුවම පේත්‍රුස් දෙන උත්තරයක්.
මොකද්ද දෙන උත්තරය? ස්නේහවන්තය යෝහන් 6 වෙනි පරිච්ඡේදයේ 68 වෙනි පදේ. සීමොන් පේත්‍රුස් උන්වහන්සේට උත්තර දෙමින් ස්වාමිනී අපි කාලකට යමුද? සදාකාල ජීවනයේ වචනය ඔබ වහන්සේට ඇත්තේ. හලෙලූයා. හලෝ අපි හොඳ ආත්මසන්නාදයක් දෙමු. මේ වෙලාවේ මම කැමතියි ඔබ වචනයේ ආලේපයෙන් ගමන් කරනවා දකින්න. ආමේන්. පේත්‍රුස් දෙන හොඳ උත්තරයක්. අනේ මේ ස්වාමීනි ඔය සමහර අය කියන්නේ අපිට පාස්ටර් මේ කවුරු එහෙම කරත් අපි පාස් කරලා කොච්චර සතුටද කොච්චර ප්‍රීතියද? යේසුස් ඔය කවුරු මොනවා කිව්වත් අපිට වැඩක් නැහැ. අපිට යන්න තරක් නැහැ. අපිට ඉන්නේ ඔයා විතරයි. ඔයාගා විතරයි ජීවන වචන දෙන්නේ. කොච්චර හොඳ ප්‍රකාශයක්. ස්නේහවන්තය අපිට එහෙම කිව්ව නැංගෙම අපි පොඩ්ඩක් නේද? ස්ටේට් එකේ කොලර් එකක් උස්සගෙන පොඩ්ඩක් හරි ප්‍රීතියි. මගේ පක්ෂෙට කෙනෙක් ඉන්නවා මගේ පක්ෂෙට කතා කළා. හැබැයි යේසුස් වහන්සේ මොකද්ද දෙන උත්තරය? ස්නේහවන්තය යේසුස් වහන්සේ දෙන්නේ ඊටමත් භයංකර උත්තරයක්. පේත්‍රුස් කිව්ව එකට යේසුස් වහන්සේ දෙන්නේ භයංකර උත්තරයක්. ඇයි? මේ පණිවිඩේ හරි භයංකරකමක් තිබෙනවා. යේසුස් වහන්සේ දුන්නු භයංකර උත්තරේ ඇයි දුන්නේ කියලා අපි අල්ල ගන්න ඕන. 6 වෙනි පරිච්ඡේදයේ 70 වෙනි පදේ මෙහෙම කියනවා. යේසුස් වහන්සේ උන් උත්තර දෙමින් මා විසින් නුඹලා 12 දෙනා තෝරාගත්තා නොවේද? නමුත් නුඹලාගෙන් එක්කෙනෙක් යක්ෂයෙක් යයි කීසේක. යේසුස් වහන්සේගේ පැත්තට කතා කරාම මොකද්ද කිව්වේ? මම ඔයාලා 12 දෙනා තෝරගත්ත එක ඇත්ත. හැබැයි මතක තියාගන්න ඔයාලා අතරේ යක්ෂයෙක් ඉන්නවා. මම නෙවෙයි දේ වචනේ කියන්නේ. ස්නේහවන්තය හිතලා බලන්න දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න ලෙස යේසුස් වහන්සේත් එක්ක හිටියා වූ මේ ගෝලියෝ 12 ඉන්න වෙලාවෙදී යේසුස් වහන්සේ දැනගත්තා යූදස් කියන්නේ උන්වහන්සේව පාවා දෙන කෙනා යක්ෂයාගේ ආත්මය ඇත්තා වූ කෙනා. මම කැමති ඔබ දෙනෙත් මං විතර යමු වෙනකොට දරුවා ලස්සනට ඉඳී වේ ගැන ඔබ හොයන්න එපා. දරුවා ගැන හිතන්න එපා. ස්නේහවන්තය මතක තියාගන්න මේ වෙලාවේදී යූදස් ඇවිල්ලා උන්වහන්සේගේ වචන ඇහුවව වැත්ත. උන්වහන්සේගේ වචන තුල ගමන් කරේක ඇත්ත. හැබැයි ඔහු ඒ ගැන සැලකුවේ නැහැ. ඔහුට ඒ ගැන සලකන්න උනන්දුවක් තිබුණේ නැහැ. උවමනාවක් තිබුණේ නැහැ. මොකද්ද යූදස් උන්වහන්සේත් එක්ක හිටියට ඔහුගේ හිතේ තිබ්බේ බලය ගැන. ඔහුගේ හිතේ තිබ්බේ මොකක් ගැනද? බලය ගැන. ඔහු හිතාගෙන ඉඳලා යේසුස් වහන්සේ රජ වෙන්න යනවා. රජ වුණාම අපිට පුළුවන් වෙයි රජුරුවත් එක්ක බලය පාවිච්චි කරන්න. තව කාරණාවක් තිබ්බා. ඒක තමයි යූදස් තමයි යේසුස් වහන්සේගේ කණ්ඩායමේ හිටපු භාණ්ඩාගාරික. යූදස් භාණ්ඩාගාරිකව හිටිය නිසා මුදල් වලට තෘෂ්ණාවෙන් හිටියා. ස්නේහවන්තේ මතක තියාගන්න බලයටයි මුදල් වලටයි තෘෂ්ණාවෙන් ඉන්න විට යක්ෂ පරීක්ෂා කරන්න පැමිණෙන වෙලාවේදී පරීක්ෂාපාවේ පැයෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. පරීක්ෂාපාවෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. යූදස් තෘෂ්ණාව අත්හැරියේ නැති නිසා යූදස් තෘෂ්ණාව තුළ ජීවත් වුණ නිසා මොකක්ද සිද්ධ වුනේ? ස්නේහවන්තය රිදී 30කට ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පාවා දෙනු ලැබුවා. ඊටාම භයංකරයි ස්නේහවන්තය. මම කැමතියි ඔබ ඔබේ ජීවිතය තුළ යේසුස් වහන්සේ ඔබට දෙන්න යන දේ මොකක්ද කියලා අල්ල ගන්නවා දකින්න. ඒ සෙනග හිටිය 7-8000ක් රොටි කාලා. හැබැයි උන්ට සදාකාල ජීවනය ගැන කියන විට කිසිම ඌමනාවක් තිබ්බේ නැහැ. ඔවුන් යන්න ගියා. මේ මොනවද මේ කතා කරන්නේ? අපිට ඕන රොටි, අපිට ඕන මේවා තමයි මසුන් තමයි අපිට ඕන. ඕකෙන් ඇති වැඩක් නැහැ කියලා යන්න ගියා. ස්නේහවන්තය ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තු කාලේ ඔබට එහෙම වුණාට කමක් නැහැ. ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්තු කාලේ ඔබ එහෙම දේවල් හොයන්නේ නැති. නමුත් ඔබ දැන් කාලය පසු කරලා තියෙන්නේ. තව දුරටත් ඔබ එහෙම ජීවිතයක් ගත කරනවා නම් ඒක ඊටාම භයංකරයි ස්නේහවන්තය. සදාකාල ජීවනය ගැන කිසිම බලාපොරොත්තුවක් නැත්නම් සදාකාල ජීවනය කියන්නේ කුමක්ද කියලා හිතන්නවත් උවමනාවක් නැත්නම් ස්නේහවන්තය ඒක ඊටාම භයංකර වෙන්න යනවා. ස්නේහවන්තය ඔබට කුතුහලයක් ඇති වෙන්නේ නැද්ද? සමහරලාට අපි මේ වගේව දැකලා තියෙනවා. සමහර අයට තරවඩුවක් කරන විට පාස්ටර් ඉතින් එයා නම් වැරදි කර එයාට පුද්ගලිකව කිව්වනම් හරිනේ නේද? මේ ඔක්කොම ඉස්සරහා කියන්නේ නැහැ. ඒතර හොඳ නැහැ. යේසුස් වහන්සේ යූදස්ට දෙන්න ඕන පණිවිඩය ගෝලියෝ ටික ඔක්කොම ඉන්න තැන තමයි දුන්නේ.
නිකන් ඒක අසාධාරණයි වගේ කියලා හිතනවා නේද? ඒතර අනිත් අයටත් ප්‍රශ්නයක් නුඹලා අතර එක්කෙනෙක් යක්ෂයෙක්. හරි බයක් වෙන දෙයක්. හැබැයි ඇයි යේසුස් වහන්සේම කිව්වේ? යේසුස් වහන්සේ දැනගෙන හිටියා. ඕනම වෙලාවක යූදස් විතරක් නෙමෙයි අනිත් 11 දෙනා යක්ෂයෙක් වෙන්න පුළුවන් කියලා. මම වුණත් ඔබ වුණත් යක්ෂයෙක් වෙන්න පුළුවන් කියන එක අමතක කරන්න එපා. එහෙමද පාස්ටර්? ඔව් එහෙම තමයි. මට ඕනෝටද නෑ මට ඕනෝට නෙමෙයි කියන්නේ. මාක් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදේ කියනවා. නමුත් උන්වහන්සේ හැරි Taman ගෝලයන් දැක පේත්‍රුස්ට සැර කරමින් සාතන් මා පස්සට යව. සෙනෙවන්තයෙක් මොකද්ද කියන්නේ? ඉස්සෙල්ලා යූදස්ට කිව්වේ. දැන් කියනවා පේත්‍රුස්ට. සාතන් මා පස්සට යව. ෂණිකව යක්ෂයා වෙන්න පුළුවන්. යක්ෂයාගේ ස්වරූපය ගන්න පුළුවන්. සෙනෙහවන්තය අපි කිතුණු ලෙස අවබෝධ කරගන්න ඕනම කෙනෙක් ෂණිකව යක්ෂයෙක් වෙන්න පුළුවන්. නමුත් ඒක ඊටාම් භයංකරයි. උන්වහන්සේගේ වචනේ කියනවා නුඹලා අතර එක්කෙනෙක් යක්ෂයෙක්. සෙනෙහවන්තය මේ රහස අල්ලගත්තොත් ඔබ ජයගත්තා වූ මිනිසෙක් වෙන්න යනවා. ඔබ ජයග්‍රහණය තුල යන්නා වූ කෙනෙක් වෙන්න යනවා. මේක හරිය භයංකර කීමක්. ඔබ යාඥා කරන්න අනේ ස්වාමීනි කවදාවත් කිසි කෙනෙක් මන් දිහා බලලා මට ඒ වචනේ කියන්න එපා. ඔබ දන්නවා සමාජයේ නේද? සමහර අය භාර්යාව පුරුෂයට කියනවා මේක යක්ෂයෙක් කියලා. භාර්යාව පුරුෂයට වගේ පුරුෂයා භාර්යාවටත් කියනවා මේ යක්ෂිනියක් කියලා. දරුවෝ දෙමව්පියන්ට කියනවා. දෙමව්පියෝ දරුවන්ට කියනවා. සෙනෙවන්තය ඒක කල් තියා දන්න හන්ද උන්වහන්සේ කිව්වා නුඹලා අතර එක්කෙනෙක් යක්ෂයෙක්. සෙනෙවන්තය යෝහන් 6:63 කියනවා ජීවත් කරන්නේ ආත්මය මාංශයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයේද ජීවනයේද වේ. සෙනෙවන්තය අපි දන්නවා අපේ ආත්මික පියෙක්ව හිටියා වූ පාස්ටර් කෝල්ටන්. ඔවුන්ගේ ජීවිතය අවුරුදු 86ක් හෝ 92ක් විතර ගම් වූ මට මතක හැටියට දෙවියන් වහන්සේ තුල ජීවත් වුණු මිනිහෙක්. සෙනෙවන්තය එයා අවුරුදු 82 දී අපේ දේවස්ථානයට ඇවිල්ලා ඔහු අල්ලගෙන ආව එක්කෙනෙක්. ආවිලා ඔහු සිටගෙන ඉවරලා ඔහු දේශනා කරද්දී කිව්වා මගේ ශරීරයේ අවයව ඔක්කොම මැරිලා. හැබැයි මා තුල ඉන්නේ තරුණේ. ආමේන්. හලෙලූයා. දෙවියන් වහන්සේගේ ආත්මය බලවත්. ආමේන්. දෙවියන් වහන්සේගේ ආත්මය පුදුමයි. ආමේන්. ශරීරය සේවලා යයි. හැබැයි ඇතුළේ ඉන්නේ දෙවියන් වහන්සේගේ යෞවනේ. ආමේන්. සෙනෙහවන්තය අපි සභා ජීවිතය තුල අවුරුදු ගණනාවක් මතර අවුරුදු 20ක විතර කාලයක් සභා සේවය නිසා මම බොහෝ වෙලාවට දැකලා තිබෙනවා. උන්වහන්සේ කිව්වා නුඹලා අතර එක්කෙනෙක් යක්ෂයෙක් කියලා. ඒ වගේම සභාවේ සෙනෙහවන්තය බොහෝ ඉන්නවා යක්ෂයෝ. බොරුවක් නෙවෙයි ඇත්ත. ඇයි එහෙම වෙන්නේ? සෙනෙහවන්තය Taman ස්වර්ගයට යන්නෙත් නැහැ. අනිත් කෙනාට ස්වර්ගයට යන්න දෙන්නේ නැහැ. මේ එන්නකො පොඩ්ඩක් කියන්න මේ එන්නකො පොඩ්ඩක් කියන්න. Taman යන්නෙත් නැහැ. අනිත් කෙනාට යන්න දෙන්නෙත් නැහැ. ඇයි අනේ පාස්ටර් එහෙම උනේ? එහෙම වෙන්න හේතුවක් තිබෙනවා. ඒකට හේතුව තමයි සෙනෙහවන්තය Taman යන්නෙත් නැහැ. අනිත් කෙනාට යන්න දෙන්නෙත් නැහැ. Taman එහෙම කෙනෙක් කියලා දන්නේ නැහැ. Taman යක්ෂයෙක් කියලා දන්නේ නැහැ. ඒකයි එහෙම වෙලා තියෙන්නේ. සෙනෙහවන්තය වචනේ ආධිපත්‍ය අරගන්නේ නැති නිසායි. කොහොමද යක්ෂයෙක් වෙන්නේ? යක්ෂයෙක් වෙන ක්‍රමයේ සුදලියවිල්ල කියලා තියෙනවා. සෙනෙහවන්තය මම ඔබට කියනවා යක්ෂයට ඉඩ දෙන්න එපා. කේන්ති ගන්න එපා. එපිස 4 වෙනි පරිච්ඡේදයේ 26 සහ 27 මේ ආකාරයට සඳහන් කරනවා. කෝප වුණත් පවු නොකරන්න. ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින ඉඩ නාරින්න. යක්ෂයාට ඉඩ නාරින්න. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය කෝපය කන්න කොටගෙන යක්ෂයා ඇතුළෙන් යනවා. මනුෂ්‍යයා තුලට එන්නේ යක්ෂයා කොහමද? කෝපය කර්ණ කොටගෙන. මතක තියාගන්න යක්ෂයාගේ ක්‍රියා තිබෙනවා දෙවියන් වහන්සේගේ ක්‍රියා තිබෙනවා. මේක වෙන වෙනම තියෙනවා. ඔබ යක්ෂයාගේ ක්‍රියා මොනවද? දෙවියන් වහන්සේගේ ක්‍රියා මොනවද කියලා දැනගත්තේ නැත්නම් ඔබ ඊටාම භයංකර ජීවිතයකට මුහුණ දුන්නා වූ මිනිසෙක් වෙන්න යනවා. සෙනෙහවන්තය අපි තුලට කවදාවත් යක්ෂයට එන්න පුළුවන් කමක් නැහැ. යක්ෂයාගේ කැමැත්තෙන් අපි හලෙලූයා කියමුද? ඇයි
අපි දෙවියන් වහන්සේගේ දරුවෝ ආමෙන්. දෙවියන් වහන්සේ තුල මුද්‍රා වෙච්ච අය ආමෙන්. යක්ෂයාගේ කැමැත්තෙන් අපි තුලට එන්න බෑ. හැබැයි යක්ෂයට එන්න පුළුවන්. කොහොමද? සෙනෙහවන්තය අපි දොරක් ඇරලා දුන්නොත්, අපි අවස්ථාවක් දුන්නොත්, ඔබ මොබ යමින් බල බල ඉන්නේ අවස්ථාව දෙනකොටම යක්ෂයා ඇතුල් වෙන්න යනවා. ඒක තමයි පිස පොතේ කියන්නේ කෝප වුණත් පවු නොකරන්න ඉරවසින් තුල නුඹලාගේ කෝපය පවතින ඉඩ නාරින්ට යක්ෂයාට ඉඩ නාරින්න. හලෙලූයා. යක්ෂයාට ඉඩක් දෙන්න එපා. යක්ෂයාට පොඩි ඉඩක් ඇති. චූටි ඉඩක් ඇති. හිතලා බලන්න මේ පුද්ගලික ජීවිතේ අපි පවුලේ ප්‍රශ්න වියවුලුනේ කොයි වෙලාවද? අපි පවුලේ ප්‍රශ්න වැඩි උනේ කොයි වෙලාවද? සමාදානෙ නැති වෙලා ගියේ කොයි වෙලාවද? ප්‍රේමයෙන් බැඳුණු අපේ ජීවිතේ, ප්‍රේමයෙන් විවාහයට ඇතුළු ජීවිතේ ගින්නක් වගේ ඇවිලුනේ කොයි වෙලාවද? කෝප වුණු වෙලාවද? ඇයි අනේ කෝප වුණු ලාගේ එහෙමුනේ ඒක නිවා ගන්න තිබුණනේ. නෑ සමහර ලාඩ පුරුෂය භාර්යාව කෝප වෙන්නේ හරි පොඩියට. නිකන් පොඩි විනෝදයකටත් එක්ක. හැබැයි කෝප වෙනකොටම විනෝදේ පැත්තක තියලා යක්ෂයා එතනින් ඇතුල් වෙන්න යනවා. ඇතුල් වුණාට පස්සේ ගින්න ඇවිලෙන්න යනවා සෙනෙහවන්තේ. මොකද යක්ෂයාගේ වාසස්ථානය බයක් කරයි. ඒක නිරේ දොරටුවයි. සෙනෙහවන්තේ කොහන් පොතේ 3 වෙනි පරිච්ඡේදය 8 වෙනි පදේ කියනවා. පව් කරන තැනැත්තේ යක්ෂයාගෙන් මක්නිසාද යක්ෂයා පටන් ගැනීමේ සිටම පව් කරන්නේ. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශ කරනු ලැබුවේ මේ පිණිස. එනම් යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන පිණිස. හලෙලූයා. සමහර අය ඉතින් පාස්ටර් අපි මිනිස්සුනේ කේන්ති යනවනේ. ඉතින් මොකද අනේ කරන්නේ කොහොමද ඒක කරගන්නේ? ඔව් ඇත්ත. සමහර අයගේ මූණ දැක්කම නේද? කේන්ති යනව නෙවෙයි කේන්ති එනව නේද? ඒක ඇත්ත. කේන්ති යනව නෙවෙයි කේන්ති එනවා. සමහර අයගේ මූණ දැක්කම නිකන් මේ කතා කරන්න නෙවෙයි හිතෙන්නේ නේද? හොඳ කෑම එකක් දෙන්න හිතනවා. කේන්ති ඒ තරම් එනවා. කේන්ති එන්න පුළුවන්ද? ඔව් එන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ එන්න පුළුවන්. එහෙම සමහරලාට අපිටත් වෙනවා. සෙනෙහවන්තය හැබැයි ශුද්ධලියවිල්ල කියන්නේ මොකක්ද? කේන්තිය, කෝපය පවතින්න ඉඩ නාරලා. කෝපය ආවනම් කේන්තිය ආවනම් ෂණිකව දැනගන්න. මොකක්ද අද ඉඳලා දැනගන්න. අදින් පස්සේ දැනගන්න. කෝපයත් එක්ක එන්න යන කෙනෙක් ඉන්නවා. කවුද? යක්ෂයා. එහෙමනම් ඒක පවතින්න දෙන්න එපා. ආපු ගමන් මකලා දාන්න. ආපු ගමන් තේරුම් ගන්න මේක ආවේ යක්ෂයා තුලින්. යක්ෂ ඩෝන වෙලා තිබුණා මාතුරට ඇතුල් වෙන්න. යක්ෂ ඩෝනාතුර මගේ පවුලේ සමාදානය කරන්න. යක්ෂ ඩෝන වෙලා තිබුණා අපේ සතුරු නැති කරන්න, විනාශ කරන්න. එහෙනම් කෝප වෙනකොටම මතක තියාගන්න යක්ෂයා ඒත් එක්ක බද්ධ වෙලා තිබුණා. කෝපය ඇති වෙනකොටම යක්ෂයා එකෙන් ඇතුල් වෙන පිරිස. අද පටන් මතක තියාගන්න. කෝප වෙන්න කෝප වුණත් පව් කරන්න එපා. කෝපය පවතින්න දෙන්න එපා. හලෙලූයා. කෝපය පවතින්න සලස්වන එක යක්ෂයාගේ උපක්‍රමශීලී දෙයක්. ඔහුට වාසස්ථානයක් හදාගන්න පුළුවන්. ඔහුට ඒ තුල නිවාසයක් හදාගෙන රජකම් කරන්න පුළුවන්. කෝපය පවතිනකොට. ඒ ගැන අපි ප්‍රවේශම් වෙන්න ඕන. ආමෙන්. එක යොහන් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ කියනවා දෙවියන් වහන්සේගෙන් ඉපද සිටින කිසිවෙක් පව් නොකරන බව අපි දනිමු. ඒත් දෙවියන් වහන්සේගෙන් උපන් තැනැත්තේ තමාම ආරක්ෂා කරගන්නේය. නපුරා ඔහුට අතගසන්නේ නැත. හලෙලූයා. ආයි කොහොමද එනම් පාස්ටර් පව් නොකර ඉන්නේ? කේන්ති නොගෙන ඉන්නේ? ශුද්ධලියවිල්ල කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග Taman මැරිලා තිබෙන බව මතක තියාගන්න. ඉවසන්න බැරි වෙලාවේ කෝපය ඇති වෙන වෙලාවේදී මතක තියාගන්න ඔබ කියන කෙනා මැරිලා ඉවරයි. ක්‍රිස්තුස් වහන්සේ සිටින්නේ ඔබ තුල. හලෙලූයා. හලෙලූයා. ඒ නිසා සෙනෙහවන්තය යක්ෂයාට ශුද්ධලියවිල්ල කියනවා දෙවියන් වහන්සේගේ දරුවන්ට අතවත් ගසන්න බැරි වන පිරිසයි යේසුස් වහන්සේ මේ පොළොවට ආවේ. හලෙලූයා. යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන පිරිසයි. ඔබ ඔබේ දෙවියන් වහන්සේ ඉදිරියේ තේරුම් ගන්න. ඔබ ධර්මිෂ්ඨ මිනිසෙක්ද? ඔබ පව්කාරයෙක්ද? සෙනෙහවන්තය අපිට අනිත් අයත් එක්ක කේන්ති යන්නේ ඇයි? ඔයාගේ වැඩේ වැරදිනේ. ඔයාගේ වැඩේ වැරදි කියනකොට මොකද්ද කියන්නේ? මම නම් හරි, ඔයා වැරදි. මම හරි නම් ඔයත් එක්ක කේන්ති යන එක සාධාරණයි. මම හරි නම් ඔයාගේ වැරදි ගැන කේන්ති යන එක සර්ව සාධාරණයි. හැබැයි මතක තියාගන්න. යේසුස් වහන්සේ අදහන අය ලෙස යේසුස් වහන්සේ මේ පොළොවට ආවා. මගේ පාපේ නිසා මැරෙන්න.
මට නියමව තිබුණු මරණය, මට දඬුවම්ව තිබුණු මරණය දරාගෙන එහෙනම් මොකද ඒකෙන් කියන්නේ? සනේවන්තය අපි අවබෝධ කරගන්න ඕන මගේ පාපේ මොනතරම් භයංකරද කියනවනම් දඬුවම මරණය තිබුණා. එහෙනම් සනේවන්තය මගේ වරද ඒ තරම් භයංකරව තිබුණා නම් මං කොහොමද අනිත් අයට කියන්නේ ඔයා වැරදි කියලා? කිසිම කාරණාවකදී කියන්න බෑ. මම ඊට වඩා වැරදි. මම ඊට වඩා පව්කාර කෙනෙක්. සනේවන්තය මේක අපි තේරුම් ගත්තම, මේක අපි අවබෝධ කරගත්තම සනේවන්තය අනිත් අය දිහා බලලා අත දිගු කරන්න කලින් අපිට දැනෙන්න යනවා මම පව්කාරයෙක් කියලා. මම ඊට වඩා වැරදි. මම එයාට වඩා වැරදි. සනේවන්තය කවුරු හරි ඔබ වෙතට ඇවිල්ලා කිව්වොත් අනේ මං හරි පව්කාරයෙක්. මම මිනි මරලා තියනවා, මම වෛශ්‍යාකම් කරලා තියනවා, මම හොරකම් කරලා තිබෙනවා, මං කරන්න තියෙන හැම දෙයක්ම කරලා තියෙනවා. මොකද මම කරන්නේ? ඔබ හොඳට අහගෙන ඉඳලා කියන්නේ යාට බය නැතුව ඔබ මහා පව්කාරයෙක්. ඒක කියලා නතර කරන්න එපා. ඒක කියලා ඔබ කියන්නේ හැබැයි ඔබ මට වඩා හොඳයි. ඇයි? මගේ පාපය කොච්චරද? දඬුවම මරණයව තිබුණා. ඒ නිසා මතක තියාගන්න. අපි නිතරම අවබෝධ කරගන්න ඕන. අපි පාපයට මරුණු සෙනගක් බවාමේ. හලෙලුයා, හලෙලුයා. සනේවන්තය අපි අවබෝධ කරගෙන අපි තේරුම් අරගෙන ක්‍රිස්තුස් වහන්සේගේ සෙනගක් නිසා යක්ෂයාගේ ක්‍රියාවල් කරන්න එපා. යක්ෂයට ඇතුල් වෙන්න පුළුවන් දේවල් කරන්න එපා. ඔබ තීරණයක් ගන්න ස්වාමී මෙතෙන් පටන් යක්ෂයට ඇතුල් වෙන්න සිදුරක් මම තියන්න යන්නේ නැහැ. ප්‍රධාන සිදුර තමයි කෝපය. හොඳට හොයලා බලන්න. ඔබේ ජීවිතයේ ඕනම දෙයක යක්ෂය ඔබ තුළ රජකම් කරන්න මූලික තැන ආවේ කෝපය ඇතුළු වෙලා. ඒ කෝපයත් එක්ක යක්ෂය ඇතුල් වෙන්න යනවා. සනේවන්තය ඔබ දන්නවා මේ කාලේ රුසියාව සහ යුක්‍රේනයේ යුද්ධය තිබෙනවා. යුක්‍රේන හමුදාව අපි දකිනවා කොහමද? හරි ප්‍රීතිය. අපි දැක්කා පාර්ලිමේන්තුව පුපුරව ගන්න කියලා කිසි දුකකින් නැහැ. ගියා පාර්ලිමේන්තුව පුපුරවගෙන ඔහුත් බැලුවා. හරි ප්‍රීතියේ ජීවිතේ පූජා කරනවා. මොකටද? තමන්ගේ රට රැක ගන්න. අපේ රටෙත් එහෙමයි. පෞගී කාලේ යුද්ධෙදී අපේ හමුදා සෙබළු, යාදෘණීය සෙබළු තමන්ගේ ජීවිත පූජා කළා රට ආරක්ෂා කරගන්න. නමුත් මම ඔබට කියන්න යනවා කිතුරෙක් ලෙස ඊටත් වඩා ජීවිතේ පූජා කළා ආරක්ෂා කරගන්න ඕන දෙයක් තිබෙනවා. ඒක ආරක්ෂා කරගත්තේ නැත්නම් පෞල් ජීවිතේ ඉවරයි. භාර්යාව පුරුෂයා බොහොම හොඳට ඉන්නවා, බොහොම ආදරෙන් කසාද බැඳලා ඉන්නවා, බොහොම ආදරෙන් රැකියාව කරගෙන ඔක්කොම කරගෙන හැබැයි මේක ආරක්ෂා කරේ නැත්නම් ඔක්කොම නැති වෙලා යනවා. මොකක්ද මේ? හිතෝපදේශ 4:23 සියල්ලටම වඩා නුඹේ සිත ආරක්ෂා කරගන්න. මක්නිසාද? එයින් ජීවනය නික්මෙන්නේ. හලෙලුයා, හලෙලුයා. සනේවන්තේ සිත ආරක්ෂා කරගන්න ඕන. ඔබට ඔබේ මේ ජීවිතයේ ගමනේදී කී සැරයක් හිතලා තියෙනවද මීට වඩා හොඳයි මරණව නම් කියලා? මං හිතන්නේ ගණන් කරන්න බැරි තරම්. කී වරක් හිතලා තියෙනවද ඔක්කොම අතාරලා දානවා කිසි දෙයක් ඕනේ? කී වරක් හිතලා තියෙනවද? සනේවන්තය මතක තියාගන්න. එක්කෙනෙකුට නෙමෙයි සියල්ලන්ට. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? සාතන් එහෙම නැත්නම් යක්ෂයා. බයිබලයේ අද කියන විදිහට යක්ෂයා දුර නෙමෙයි ඉන්නේ, ඊටාම ළඟ. ශුද්ධලේවිල කියනවා කවුරු ගිලින්දෝ කියලා ඔබම ඔබ යමින් ඉන්නවා. දුර නෙමෙයි ඉන්නේ, ඊටාම ළඟ. ඔබ මේක තේරුම් ගත්තේ නැත්නම් තේරුම් ගත්තේ නැති අය තමයි ජීවිත නැති කරගෙන තියෙන්නේ. තේරුම් ගත්තේ නැති අය තමයි පවුල ඇතාරලා දාලා ගිහිල්ලා තියෙන්නේ. තේරුම් ගත්තේ නැති අය තමයි Tamanට තියෙන දේවල් විනාශ වෙන්න සලස්වලා තියෙන්නේ. මතක තියාගන්න, තමා ළඟින්ම කැමති වුණත් අකමැති වුණත් යක්ෂයා සැරිසරමින් සිටිනවා. බයිබලයේ එක ලියලා තියෙනවා සෙනෙහවන්තේ. එසා අපි දෙවියන් වහන්සේගේ සෙනඟ ලෙස ජීවිතය පූජා කළා හරි රැක ගන්න ඕන දේ තමයි මොකද්ද? සිත. අපි කෝප වෙනකොට යක්ෂයා ඇතුල් වෙන්නේ කොහෙද? සිතට සෙනෙහවන්තේ. ඔබ දන්නවද ගැලවීම මොනතරම් උතුම්ද කියලා? ගැලවීම මොනතරම් අනර්ගද කියලා? ගැලවීම ලව්ව අය අත උස්සන්න ඕන. මම නම් ඉස්සෙල්ලා දෙස්සෝ මම ගැලවීම ලබලා තියෙනවා. හෙලෝ
ගැලවීම ලැබුවා අත උස්සන්. ගැලවීම ලබා තිබෙන අත උස්සන්. ගැලවීම ලැබුණ නැති අය ඉන්නවද? යේසුස් වහන්සේ පිළිගත්තා නම් ඒ අය ගැලවීම ලබලා. මොන ආයි මම පැහැදිලි කරා. යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේයි කියලා සිතින් විශ්වාස කළ මුකෙන් කිව්වොත් ඒ අය ගැලවීම ලබලා. එහෙම ගැලවීම ලැබුවා අත උස්සන්. ඔය එක්කෙනෙක්වත් ඉන්න බෑ නැති කෙනෙක්. හැම කෙනෙක්ම ගැලවීම ලබලා. ආමෙන්. හැබැයි ඊට වඩා යේසුස් වහන්සේගේ සිත ඇතුව ඉන්න එක බොහෝ වෙනසක් තියෙනවා. ගැලවීම ලැබීම ඉතා උතුම් දෙයක්. හැබැයි යේසුස් වහන්සේගේ සිත ඇතුව සිටීම ඊටත් වඩා උතුම් දෙයක්. ආමෙන්. පිලිප්පි දෙවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ කියන වචනේවත් ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණු සිත නුඹලා තුල තිබේවා. ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණා වූ සිත නුඹලා තුල තිබේවා. ආමෙන්. සනේවන්තය ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණා. ඇයි එහෙම කියන්නේ? ඔබේ සිත මගේ සිත සොරකම් කරන්න කෙනෙක් බලන් ඉන්නවා. ඒ තමයි යක්ෂයා. ඒ නිසා උන්වහන්සේගේ වචනේ කියනවා මොනතරම් අනර්ගද සිත ආරක්ෂා කර ගැනීම. වාඩි වෙලා ඉන්න ගමනොත් ඔබේ සිත බොහෝ තැන්වල යනවා. මම ඔබට කිව්වා උන්වහන්සේගේ වචනේ කියනවා නුඹලා අතරේ එක්කෙනෙක් යක්ෂයෙක්. හරි භයංකර ප්‍රකාශයක්. සමහර වෙලාවට භාර්යාව පුරුෂයාට පුරුෂයා භාර්යාවට දරුවෝ දෙමව්පියන්ට දෙමව්පියෝ දරුවන්ට ඔය ප්‍රකාශය නිර්භීතව කියලා ඇති. හැබැයි අද ඉඳලා දැනගන්න මේ ප්‍රකාශය ඊටාම භයංකරයි. ඒ ප්‍රකාශය ඊටාම භයංකරයි. ස්නේහවන්තය අද ලෝකේ ගෙවුණු සියලුම කාලවලට වැඩිය භයංකර කාලයකට අපි ඇවිල්ලා තිබෙනවා. ටීවී එක එහෙම නැත්නම් මේ හෑන්ඩ් ෆෝන් එක එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එක YouTube එක මේ දේවල් මොනවද කරන්නේ? මාංශ තෘෂ්ණාව, ඇස්වල තෘෂ්ණාව, අහංකාරකම ඇති කරලා දෙනවා. හිතලා බලන්න සනේවන්ත සුද්ධාත්මයෙන් පූර්ණ මිනිසෙක් ලෙස අපි ජීවත් වෙන අතර විනාඩි 10ක් වැඩි ඕනේ විනාඩි 10ක් ඇස් දෙක පිනවන දෙයක් ඔය YouTube එකෙන් බලාගෙන හිටියොත් මොකද වෙන්නේ? ශුද්ධාත්මයන්න් වහන්සේ යටපත් වෙන්න යනවා. විනාඩි 10ක් වැඩි ඕනේ නැහැ. ඇස් දෙක පිනවන මාංශය පිනවන දෙයක් විනාඩි 10ක් බලන් හිටියොත් ස්නේහවන්තය ශුද්ධාත්මයන් වහන්සේ යටපත් වෙන්න යනවා. ඒ ශුද්ධාත්මයන් වහන්සේ නැවත අවදි කරන්න නම් බයිබලය කියවලා යාඥා කළා निराහාරව ඉඳලා ලොකු වෙහෙසක් ගන්න වෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ විනාඩි 10ක් කියන කාලය යක්ෂයාට හොඳටම ඇති. ඔහු තුල ශුද්ධාත්මය නිවන්නේ. යක්ෂයාට හොඳටම ඇති. ඔහු තුලට ඇතුල් වෙන්න අවස්ථාවක් ගන්නට. ඒ නිසා අපි දෙවියන් වහන්සේගේ සෙනඟ ලෙස මතක තියාගන්න ඒ ජීවිතය ගත කළොත් අපි ගමන් කරන්නේ යක්ෂයාගේ ආත්මය ඇතුව යක්ෂයාගේ මාවත් තුලයි. හලෙලූයා. සෙනෙවන්තේ නැවතත් මම ඔබට පැහැදිලි කරලා දෙනවා කිසි විටක යක්ෂයාට පුළුවන් කමක් නැහැ ඔහුගේ කැමැත්තෙන් දේව දරුවන් තුලට එන්න. ඇයි? අපි දැනටමත් දෙවියන් වහන්සේගේ ආලේප ලස්සන ගාමේ මොනතරම් ආලේප ලබා තිබ්බත් ඉඩ දුන්නොත් යක්ෂයට එන්න පුළුවන් බව මතක තියාගන්න. හලෙලූයා. හලෙලූයා. මොනතරම් ආලේපලත් දරුවෙක් වුණත් ඉඩ දුන්නොත් යක්ෂයට එන්න පුළුවන්. ඔබ මොනතරම් ක්‍රිස්තියානිකාරයෙක් වුණත් ඔබ පුද්ගලිකව හිතලා බලන්න ඔබ යාඥා කළා යනවා নমස්කාර කළා එනවා මේ සියල්ල තිබුණාද ඔබ තීරණ ගන්නේ නිතර ඇහෙන නිතර දකින දේ මතයි. කිතුණු බව ඇත්ත. වැඩිපුර වෙලාවක් ඔබට ඇහෙන වැඩිපුර වෙලාවක් ඔබ දකින දේ මත ඔබ ඔබේ ජීවිතේ තීරණ ගන්න යනවා. ඒ නිසා යක්ෂයාගේ දේවල් ඇහෙන එක දකින්න එක මොනතරම් කිතුණෙක් වුණත් ඒක නාමික කිතුණෙක් වෙන්න යනවා. සභාවට එන බව ඇත්ත. යේසුස් වහන්සේ පිළිගෙන තිබෙන බව ඇත්ත. උන්වහන්සේට ස්තුති කරන බව ඇත්ත. හැබැයි සෙනෙවන්තය සිත කාගාව තියෙන්නේ? යක්ෂයාගා. අපි දන්නවා සමහර අය පෞගේ කාලෙක තිබ්බා එහෙම සභාවල් ඇතුළේ. নমස්කාර කරනවා සමහර අය ලස්සනට පිටිපැත්තටලා ගේම් ගන්නවා. යක්ෂයාගේ ක්‍රියාව භයංකරයි. කෙලවර විනාශයයි. නිසා මතක තියාගන්න දෙවියන් වහන්සේට ප්‍රේම කරන සෙනගක් ලෙස
යක්ෂයාට හිත ඉඩ දෙන්න එපා. එහෙමනම් මොකද්ද කරන්න ඕන මාස්ටර්? කොහොමද යක්ෂයෙක්ගෙන් ගැලවෙන්නේ? ඌට ඇතුල් වෙන්න බැරි වෙන නිසා අපි දාන බැරියර් එක මොකක්ද? මම ඔබට කියන්නම් සෙනෙහවන්තේ. ඔබට පුළුවන් ඔබව විවෘත කරගන්න. භාර්යාව පුරුෂයාට, පුරුෂයා භාර්යාව ඇත්ත தත්ත්ව කියලා විවෘත කරන්න. පහස්තරන් ගියයි. ඔය ඇත්ත தත්ත්ව කිව්වට පස්සේ අපේ ගෙදර වෙන දේ දන්නේ මමනේ. ඒ කියන්නේ විවෘත කරන්න බැරි දෙයක් තියෙනවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. හලෙලූයා. ඒ දෙයක් තියෙන හන්ද නෙවෙයි ස්තුති වේවා කිව්වේ. දෙයක් තියෙනවා කියලා මම දැනගත්තා. කවුද? මම කියන කෙනා දන්නවා විවෘත කරන්න බැරි දේවල් මගේ ඇතුලේ තියෙනවා. ඇයි ඒකට ස්තුති වේවා කියන්නේ? ඒක නිසා මම දන්නවා දැන් අද දේ වචනට අනුව විවෘත කරන්න බැරි දේවල් කරන කොටගෙන තමයි යක්ෂයා මා තුලට එන්නේ. දැන් මම රහසක් අල්ලගත්තා. මට විවෘත කරගන්න බැරි දේවල් තියෙනවා. එහෙනම් යක්ෂයන් යන්නේ වෙන පාරකින් නෙමෙයි. මම විවෘත කරන්න බැරුව හංගගෙන තියෙන දේ. එහෙමනම් මම මොකද්ද කරන්න ඕන? දැන් මම දන්නවා මගේ දුර්වලකම. මම දන්නවා මගේ විවෘත කරන්න බැරි කාරණාව. මම දෙවියන් වහන්සේ වෙතට ඒක ගෙනහිල්ලා අඬලා කියන්න ඕන ස්වාමිනේ මට සමා වෙන්න. මට රහසක් දැනගන්න පුළුවන් වුණා විවෘත වෙන්න ගියා. කවුරුවක් 100ක් විවෘත වෙලා නැහැනේ. අඩුම ගානේ 99ක් විවෘත වුණාම දන්නවා එකක් තියෙනවා. මේක තුලින් තමයි යක්ෂයා එන්නේ. එහෙමනම් ඌට එන්න බැරි වෙන පිණිස මම මේක දෙවියන් වහන්සේ වෙතට ඔසවලා සමාව අරගෙන උන්වහන්සේ තුල ගමන් කරන්න යනවා. ආමේන්. හලෙලූයා. හලෙලූයා. ඒ නිසා ස්නේහවත්වයේ මතක තියාගන්න. උන්වහන්සේ කිව්වා නුඹලා අතරේ එක්කෙනෙක් යක්ෂයෙක්. භයංකර කියමන. භයංකර කියමන. දවබට ඔබේ දෙවියන් වහන්සේගේ වචනය කරන කොටගෙන හැඟෙන්න ඕන, දැනෙන්න ඕන, ආත්මික පණිවිඩයකට යන්න ඕන. සමහර ලාට ඔබ අතර යමෙක්ට දැනේ අපේ ගෙදර යක්ෂයව හිටියේ මමයි. අපේ රැකියාව කරන තැන යක්ෂයව හිටියේ මමයි. අපේ සමාජය අය අතර යක්ෂයව හිටියේ මමයි. සභාව තුල යක්ෂයෙක්ව හිටියේ මමයි. Tamanට දැනෙන්න පුළුවන් ඇයි? දැන් Taman දන්නවා Taman කොහොමද යක්ෂයෙක් වෙන්නේ. යූදස් විතරක් නෙමෙයි පේතෘස්ටත් කව සාතන් පස්සට බලයි ශනිකව වෙන්න පුළුවන්. කෝප වෙනකොට කෝප වීම සමග යක්ෂයා ඇතුළට එන්න යනවා. ඒ නිසා ඔබට දැනෙනවනම් මේ දක්වා ඔබේ නිවස තුල යක්ෂයෙක් ලෙස gedara කාරණාවලට මූලික උනේ Taman කියලා ඔබ දෙවිඳුන් ඉදිරියේ පසුතැවෙන්න තීරණයක් ගන්න. ඔබේ කෝපය කරනකොට ඔබ නොදුනුවත්ව ඔබ තුල ක්‍රියා කළ තිබෙන යක්ෂයා කියලා ඔබ දන්නවනම් මේ අනුග්‍රහය කාලේ සමාවයි දෙන්න. අපි දෙවිඳුන් ඉදිරියේ නැගී සිටිමු. අපි දෙවිඳුන් ඉදිරියේ අපේ දැහැත් ඔසවමු. අපි සමිඳුන්ට කියමු පියාණනේ මට කමා කරන්ට. ස්වාමිනේ අපේ නිවසේ යක්ෂයව හිටියේ මමයි. ස්වාමිනේ මගේ පවුලේ සමාදානය නැති වෙන්න මූලික යක්ෂයාගේ ක්‍රියාවල් ක්‍රියා කළේ මාතුලි. පියාණනේ මට කමා කරන්ට. ස්වාමිනේ දරුවන්ට, භාර්යාවට, පුරුෂයාට, දෙමව්පියන්ට ස්වාමිනේ යක්ෂයාගේ කාරණාවක් ලෙස මාතුලින් ගමන් කළා. පියාණනේ මට කමා කරන්ට. ඔබ ඔබේ දැහැත් ඔසවලා දෙවිඳුන්ගේ සමාව අයිදින්න දෙවියන් වහන්සේගෙන් අනුකම්පාව අයිදින්න ඔබගේ කෝපය කරන කොටගෙන අනර්ගු දේ ඔබට අහිමි වෙලා තිබෙනවා නම් යහපත් දේ නැති වෙලා තිබෙනවා නම් සමාදානයේ ප්‍රීතිය නැති වෙලා තිබෙනවා නම් දෙවියන් වහන්සේ නැවිල්ලේ ආලෝකයේ නිවිල ගිහිල්ලා තිබෙනවා නම් ඔබ දැනගන්න ඒ තුල ඔබ තුල යක්ෂයා ක්‍රියා කරලා තිබෙනවා. උන්වහන්සේගේ වචනේ කිව්වා නුඹලා අතරේ එකෙක් යක්ෂයෙක් කියලා. ඒ නිසා දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ ගැන හිතලා ඔබේ දෙවිඳුන් ඉදිරියේ අනුකම්පාව අයිදින්න ස්වාමිනේ මම ක්‍රියා කළ ආකාරය වැරදි. මම කතා කළ ආකාරය වැරදි. මම ජීවත් වුණු ආකාරය වැරදි. අනේ දෙවියන් වහන්සේ මගේ කෝපය ස්වාමිනේ ඇතුණු බව ඇත්ත. ඔබගේ වචනේ කිව්ව කෝපය ඇති වෙන්න පුළුවන්. නමුත් ඔබ කිව්වේ කෝපය පවතින්න දෙන්න එපා. කෝපය තුල ජීවත් වෙන්න එපා. ඒ නිසා ස්වාමිනේ මම කෝපය ඇති වුණාම ඒක මගේ ජීවිතේ කොටසක් වුණා. මට සමා වෙන්න කෝපය පහ කරගන්න ඔබගේ වචනේ කිව්වා. අදපටන් ස්වාමිනේ මම කෝපය පහ කරන්න යනවා. ඇති වෙන කෝපය මකා දමන්න යනවා. එවිට යක්ෂ පරදින්න යනවා. යක්ෂ නිලක් නැති වෙන්න යනවා. මම ඔබගේ වචනේ කිව්වා යේසුස් වහන්සේ ආවේ සාතන්ගේ ක්‍රියා විනාශ කරන්න, යක්ෂගේ ක්‍රියා විනාශ කරන්න කියලා. ඒ නිසා ඔබේ දැත් නොසෝලා සමිඳුන්ට සුදී කියන්න ස්වාමිනේ අදපටන් ඒ කෝපය මගෙන් ගිලිහිලා ගිය නිසා, කෝපය මා තුළ නැතිව ගිය නිසා හalleluya සුදී වේවි ස්වාමිනේ. සෙනෙවත් ඔබ නමස්කාර නතර කරන්න එපා. ඔබේ පවුල ජය ගන්න ඕන. සමිඳුන්ගෙන් ඉල්ලන්න. සමිඳේ ඔබ අත තවලම් වන්නට විවාස
ගෞරව කරමු උන්වහන්සේට මහිමය දෙමු සමිඳුනේ මා දැනගෙන හිටියේ නෑ මේ දක්වා මා තුල යක්ෂයෙක් ක්‍රියා කළ බව ස්වාමිනේ ඔබගේ වචනය කොට ඔබලා අතර එක්කෙනෙක් යක්ෂයෙක් කියලා පියාණනි මගේ පවුලට සමාදානය නැතුනේ මගේ පවුලට ප්‍රීතිය නැතුනේ ස්වාමිනේ ඔබගේ වචනය කිව්වා නුඹලා කෝප වෙන්න එපා නුඹලා කෝපව සිටින්න එපා කෝපය පවත්ව ගන්න එපා පියාණනි මා තුල කෝපය තිබුණා කෝපය ප්‍රබඳුණා ඒ තුල මම නෙමෙයි ක්‍රියා කළා තිබෙන්නේ යක්ෂයා ස්වාමිනේ පියාණනි මට කමා කළ මැනව මට අනුකම්පා කළ මැනව ඔබගේ අනුග්‍රහය තුල මාව ගෙන ගිය මැනව ස්වාමිනේ හalleluya එසේ ඔබ විශ්වාස කරනවා නම් එසේ ඔබට දැනෙනවා නම් ඔබේ නිවසේ යක්ෂයව සිටි ඔබයි කියලා ඔබේ පවුලේ යක්ෂයව සිටි ඔබයි කියලා ඔබේ සභාවේ යක්ෂයව සිටි ඔබයි කියලා ඔබේ දෙවිතුන්ගේ අනුකම්පාවයි දින්න හalleluya ගෞරව වේවා ස්වාමිනේ මහිමය වේවා පියාණනි hallelujah සුදී ස්වාමිනේ hallelujah ස්වර්ගද පොළවේද බලයත් ආ වූ ජීවමාන දෙවිඳුනි ඔබගේ වචනය අසන්නා වූ ස්වාමිනේ ඒ ඔන්ලයින් මාර්ගයෙන් පවා අසන්නා වූ යමෙක් සිටිනවද මේ වචනය උන්ට ජීවනය කළ මැනව කෝපය කරුණ කොටගෙන ඔවුන් තුළ රජකම් කළා වූ යක්ෂයා බව තේරුම් අරගෙන තවදුරටත් ඔහුට ක්‍රියා කරන්න ඉඩක් නැති වෙන පිණිස ඔබගේ ආත්මයකින් නැතුව ස්වාමිනේ කෝපේන කලම කෝපය සමග යක්ෂයන බව අවබෝධ කරගෙන කෝපය මකා දමන්න කරුණාව දුන මැනව දෙවි සමිඳුනේ ඔබගේ බලය ආත්මයකින්ක් මෙන් නිදහස් කළා ඔබගේ දරුවන්ව කෝපයේ බීජයක් නොවන පිණිස ඔබ ක්‍රියා කළ මැනව දැන් ඔබේ ශුද්ධ දෑතර බාරයි ඔබ අනුකම්පා කරන නිසා ස්තුතියි එකිනෙක ග්‍රාම නිදහස් කොට දේව දරුවන් බව සාතික කොට දේව දරුවන් නුවද ස්වාමිනේ ඉඩක් දුන්නොත් නපුර ඇතුල් වෙන බව යක්ෂ ඇතුල් වෙන බව අවබෝධ කරගෙන ඔහුට ඇතුල් වෙන්න බැරි වෙන පිණිස ස්වාමිනේ දා නොවගේ නැවේ ස්වාමිනේ සිදුරු වල කීල් ගෑවාසේ ස්වාමිනේ යක්ෂට ඇතුල් වෙන්න බැරි වෙන පිණිස යාඥාවේ ජීවිතය දෙවියන් වහන්සේ ඔබට ගෞරව කරන ජීවිතය නිරන්තරයෙන් ඔබට බය ජීවිතයක් ගත කරමින් ස්වාමිනේ ජය ගන්න සැලැස්සුව මැනව සියලු මහිමේ දිල ඔබ ඉදිරියට කළ කැප කළා ආශිර්වාද කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන් ස්වර්ගයේ පොළොවේ වැඩ වාසය කරන්නා වූ බලවත් දෙවිඳුනි ඔබට ප්‍රේම කරන ඔබගේ ආත්මීය දරුවන් ඔබේ පාමුලට ඇවිල්ලා ඔබට නෑත් දොස්වල ඔබගේ නාම උසස් කළ වර්ණනා කරලා ප්‍රීතියෙන් යුතුව හැරී යන කාල ගමන් කරන යාන වාහන වේවා ගමන් කරන මාර්ග වේවා ඇතුළත භූමි නිවෙස් වේවා ස්වාමී අපි එකිනෙක කෙනාගේ ඉදිරියට පිටුපසට දෙපසට ඉහළට පහට ආමු වෙන ඕනම කෙනෙක් ඕනම දෙයක් අපි එකිනෙක කෙනාට ආශිර්වාදයේ පිණිස නියම කළ බෑනව ඔබ නියම කළ නිසා ස්තුතියි. ඒ ආශිර්වාද අපි දැනටමත් භුක්ති විඳිමින් දැන් ස්වර්ගයේ වැඩසිට දෙවියන් වහන්සේගේ උතුම් වූ කරුණාවද නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නොමියන ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙනුම සානුග්‍රහය ඔබගේ නැවත පැමිණීම දක්වා අප සියල්ලන් හා සමග වේවා. ආමේන්. 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 ජේසුස් පිටයි දෙවියන් වහන්සේ සියලු දෙනාට ආශිර්වාද කරන සේක්වා.